හොඳයි ආදරණීය දරුවනි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ අපි ඔබත් සමග සාකච්ඡා කරමින් ඉන්නේ 13 වෙනි ඒකකයේ අවසන් කොටස දුවේ පුතේ 13 වෙනි ඒකකයේ 5 වෙනි කොටස දැවනවන වනජ නිෂ්පාදන සම්බන්ධයෙන් දුවේ පුතේ විශේෂයෙන්ම අපි දූල පුතාලත් එක්ක මේ වෙනකොට දැවනවන වනජ නිෂ්පාදන යටතේ විශේෂයෙන්ම ආහාරමය වනජ නිෂ්පාදන සම්බන්ධයෙන් කතා කරලා දුවේ පුතේ ඖෂධමය වනජ නිෂ්පාදන ගැන වගේම දුවේ පුතේ ආහාරමය සහ ඖෂධමය නොවන වනජ නිෂ්පාදන යටතේ දුවේ පුතේ අපි කතා කරා වේවැල් ඒ වගේම උණබට සහ දුවේ පුතේ අපි පන් වර්ග සම්බන්ධයෙන් කතා කරා දුවේ පුතේ සාර්ථකව කතා කරලා අවසන් කළා. ඒ වගේම මේ දැවනවන වනජ නිෂ්පාදන තිරසාරව භාවිතා කිරීම සිදු කරන ආකාරය කතා කරා දරුවන්. ඉන් අනතුරුව ආදරණීය දුල පුතාලත් එක්ක අපි සාකච්ඡා කරමින් සිටි විශේෂයෙන්ම මේ ශාකසාර ආශ්‍රිත නිෂ්පාදන ශාකසාර ලබා ගන්න ආකාරය සහ ශාකසාර ආශ්‍රිත නිෂ්පාදන ගැන දුවේ පුතේ කතා කරන්නේ. එදී විශේෂයෙන් මේ පළතුරු බීම වර්ග සකස් කර ගැනීම සඳහා මේ ශාකසාර මගින් පළතුරු බීම සකස් කරගන්න ආකාරය දුවේ පුතේ අපි කතා කරේ. එක ගැලීම් සටහනක් ආකාරයෙන් සිදු කරන ආකාරය පිළිබඳ දැන් අපි සලකා බලන්න යමු දුවේ පුතේ. පළතුරු යුෂ නිෂ්පාදනයේදී සිදු කිරීම ගැලීම් සටහනක් ආධාරයෙන් සිදු කරන්නේ කොහොමද? විශේෂයෙන්ම ආඹ ඒ වගේම පැපොල් දිවුල් දුවේ පුතේ මේ විවිධ පළතුරු වර්ග අපි දන්නවා මේවා අලිපේර අලිගැට පේර වගේ දේවල් මේවා ජලයේ සමග මිශ්‍ර කරලා දරුවනේ බ්ලෙන්ඩ් කරලා අපි නේද දරුවනේ බ්ලෙන්ඩ් කරලා අපි මේක රසවත් පානයක් විදියට පළතුරු යුෂ පානයක් විදියට සකස් කර ගන්නවා දුවේ පුතේ. ඉතින් මේක ගැලීම් සටහනක් ආකාරයෙන් සිදු කරන ආකාරය අපි ආදරණීය දුර පුතාලත් එක්ක මේ මොහොතේ සාකච්ඡා කරන්න යන්නේ. ඉදිරියට බලමු දුවේ පුතේ මේ බලන්න. පළතුරු යුෂ නිෂ්පාදනය සඳහා ගැලීම් සටහනක් දුවේ පුතේ මුලින්ම සුදුසු පළතුරු නැවුම් පළතුරු ඉදුණු පළතුරු තෝරා ගැනීම සිදු කරගන්න අවශ්‍යයි දරුවනි. ඊට පස්සේ මේ පළතුරු සෝදා ගැනීමෙන් අනතුරුව පළතුරු පොතු ගසා ගැනීම සිදු කරන්න අවශ්‍යයි දරුවනි. පොතු ඉවත් කරලාද පළතුරු කැබලි වලට කපා ගැනීම. ඉන් අනතුරුව මේ පළතුරු යුෂ නිස්සාරණය කර ගැනීම සිදු කරන්න පුළුවන් පුතේ. ඒ පළතුරු යුෂ පෙරීම දුවේ පුතේ. කෙඳි තියෙනවා දරුවනි ඒ වගේ කෙඳි ඉවත් කරගන්න ඕනේ නේද දුවේ පුතේ. ඊට පස්සේ මේ පළතුරු යුෂ පෙරීම මගින් අපි මේ යුෂ පෙරා ලබාගත් යුෂ දරුවනේ අපි නිර්වාතනය කරන්න අවශ්‍යයි දරුවනේ. නිර්වාතනයෙන් අනතුරුව ඒවා පැස්චරීකරණය කරනවා දුවේ පුතේ. සෙල්සියස් අංශක 95ක උෂ්ණත්වයකට පැස්චරීකරණය කරනවා. පැස්චරීකරණය කරලා ටින් වල ඇසිරීම අපි දන්නවා පැස්චරීකරණය කළ වහාම අපි දන්නවා ඒවා සිසිල් කරන්න ඕනේ විගස දුවේ පුතේ. සෙල්සියස් අංශක 10ට උෂ්ණත්වය අඩු කරලා ඊට පස්සේ මේවා අපි දන්නවා සීත ගබඩා කරන්න ඕනේ සෙල්සියස් අංශක 4 පමණ සීත ගබඩා කිරීම සිදු කරන්න අවශ්‍යයි දරුවනේ අපි දන්නවා නේද? මේ පැස්චරීකృత කරන ආහාර නැත්නම් මේ යුෂ පුතේ අපිට පුළුවන් ටින් වල ඇසිරීම ඒ වගේම සිසිල් නේද දරුවනේ සිසිල් කිරීමේ කටයුතු සිදු කරන්න පුළුවන් පුතේ. සිසිල් කිරීම හා ටින් වල ඇසිරීම සිදු කරන්න අවශ්‍යයි අපි දන්නවා දුවේ පුතේ. මේ පොලිතීන් ඇතුරු යකඩ බැරල් වල ඇසිරීම කරන්න පුළුවන් පුතේ. ඊට පස්සේ සීල් කිරීම ගබඩා කරන්න පුළුවන් සෙල්සියස් මෙවන් දරුවනේ උෂ්ණත්වය සෙල්සියස් අංශක බලන්නකෝ 20ට අපි ගබඩා කරන්න පුළුවන් දරුවනේ සෙල්සියස් අංශක 20 උෂ්ණත්වය. ඒ වගේම අපිට එහෙම නැත්නම් අධිශීතකල පළතුරු විෂ විදිහට දරුවනේ අපිට අධිශීතකල පළතුරු විෂ විදිහට මේක කරන්න පුළුවන් බලන්න. ගබඩා කිරීම මේකෙදි සෙල්සියස් අංශක සාමාන්‍ය ඍණ උෂ්ණත්වවල නේද දරුවනේ අධිශීතනයේදී අපි දන්නවා සෙල්සියස් අංශක ඍණ 15 18 20 වගේ උෂ්ණත්වවල අපිට අධිශීතනය කරන්න පුළුවන්. අධිශීත කළ පළතුරු විෂ විදිහට භාවිතා කරන්න පුළුවන් දරුවනේ. එහෙම නැත්නම් නේද ගබඩා කිරීම කරන්න පුළුවන් මේ සෙල්සියස් අංශක 20 උෂ්ණත්වය. එහෙම නැත්නම් අධිශීත කළ පළතුරු විෂ විදිහට භාවිතා කරන්න පුළුවන් දරුවනේ. ඩීප් ෆ්‍රීස් නෙමෙයි බ්ලාස්ට් ෆ්‍රීස් නෙමෙයි අධිශීත කරන්න පුළුවන්. අපිට මේ ඩීප් ෆ්‍රීස් කරන්න පුළුවන්. ඊට පස්සේ සීල් කිරීම පැස්චරීකරණය නැත්නම් ජීවාණුහරණය කරන්න පුළුවන් දරුවනේ. සිසිල් කිරීම ටින් කළ පළතුරු විදිහට අපිට මේවා ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ ඔබට පැහැදිලියි. කොළකැඳ විශේෂයෙන්ම කොළකැඳ නිෂ්පාදනය සඳහා දුවේ පුතේ අපි දන්නවා යොදා ගන්නවා කොළකැඳ සකස් කිරීම සඳහා ගොටුකල මුකුණු යන හාතාවාරි කරපිංච දරුවනේ පෙනල පොල්පලා වැනි දේවල් දුවේ පුතේ අපිට වෙන මේ කොළ වර්ග යොදා ගන්න පුළුවන් දුවේ පුතේ. මුකුණු යන ගොටුකල කරපිංච කෝවක්ක දරුවනේ. ඊට පස්සේ අපිට විශේෂයෙන්ම තෙඹු මේ කොළකැඳ නිෂ්පාදනයේ සඳහාම යොදා ගන්න ඖෂධීය කොළ වර්ග තියෙනවා දුවේ පුතේ. ඒවා අපිට යොදා ගන්න පුළුවන් මේ කොළකැඳ නිෂ්පාදනය සඳහා. බලමු දුවේ පුතේ මේ බලන්නකෝ.
ගොටුකල, මුකුණු වැන්න, පොල් පලා, හාතාවාරී මෙන් වල්ලාපටි කොළ දඬු කොටස් වලින් ලබා ගන්නා සාරයේ භාවිතයෙන් පුතේ කොළ කැඳ නිෂ්පාදනය සිදු කරන්න පුළුවන්. ඊට අමතරව ඖෂධීය වටිනාකමක් තියෙන කරපිංචා යොදා ගන්නවා දරුවනි. ඒ වගේම පෙනල, ඒ වගේම අපිට කියන්න පුළුවන් කෝවක්ක කොළ නේද දරුවනි. මේවා මිශ්‍ර කරලා මේ සියලු කොළ වර්ග මිශ්‍ර කරලා ඖෂධීය කොළ වර්ග මිශ්‍ර කරලා දරුවනි ඒවායේ සාරයේ භාවිතයෙන් අපිට කොළ කැඳ සකස් කර ගැනීම සිදු කරන්න පුළුවන් දුවේ පුතේ. ඔසුපැන්. ඊපස්සේ මේ ඖෂධීය පාන ඔසුපැන් දරුවනේ මොනවද පුතේ? ඉරමුසු, පොල්පලා, රණවර, බෙලිමල් ආදී තම්බා ගනු ලබන නිස්සාරකයන් විවිධ රෝගාබාධයන් සමනය කිරීම සඳහා දරුවනේ ඖෂධ ලෙස පානය කරනු ලබනවා. ඉතින් මේ විදිහට සකසාගත් පාන වර්ග වෙළඳ පොලින් මිලදී ගන්න පුළුවන් දුවේ පුතේ. නෙල්ලි සිරප් විදිහට සකස් කරලා තියෙනවා. මේ සිරප් විදිහට සකස් කරලා තියෙනවා දරුවනේ. ඉරමුසු පානය තියෙනවා දරුවනේ. රණවරා පානය, බෙලිමල් පානය. මේ බලන්නකෝ. ඉරමුසු, පොල් පලා මේ වනාන්තර වලින් හොයා ගන්න පුළුවන් දවනෝන වනද නිෂ්පාදන දුවේ පුතේ. රණවරා, බෙලිමල් ආදී තම්බා ගනු ලබන නිස්සාරකයන් පුතේ විවිධ රෝගාබාධයන් සමනය කිරීම සඳහා අපි දන්නවා ඖෂධීය පානයන් විදිහට භාවිතා කරනු ලබනවා. ඉතින් මේ විදිහට සකස්ගත් පාන වර්ග අපිට වෙළඳ පොලින් මිලදී ගැනීම සිදු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ නෙල්ලි සිරප් අපිට සඳහන් කරන්න පුළුවන් දරුවනි. සුවඳ විලවුන් නිෂ්පාදනයට යම් පර්ෆියුම් නිෂ්පාදනය මේ පුෂ්පමය ප්‍රභව වලින් ලබා ගන්නා සාරයන් සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. අපි දන්නවා දරුවනේ විශේෂයෙන්ම ලැවෙන්ඩර්, අරලිය මල් නේද දරුවනේ, ඒ වගේම රෝස, ජස්මින් වගේ මල් වර්ග වල සාරය ලබාගෙන දුවේ පුතේ. ඒවා ඔබ දන්නවා කාබනික ද්‍රාවකවල දිය කළා මේ දරුවනේ අපිට ඒවා සුවඳ විලවුන් සඳහා යොදා ගන්න පුළුවන් දුවේ පුතේ. පර්ෆියුම් විදියට මේ සාක සාර ලබා ගන්න පුළුවන්. පුෂ්පමය කොටස් පුතේ පුෂ්පමය ප්‍රභව වලින් ලබා ගන්නා සාරයන් පුතේ සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා යොදා ගැනීම ලැවෙන්ඩර්, රෝස, සමම්පිච්ච සාරයන් පුතේ යොදා ගැනීම සිදු වෙනවා. පුෂ්පමය ප්‍රභව වලින් ලබා ගන්නා සාරයන් පුතේ සුවඳ විලවුන් සඳහා යොදා ගන්න. මේ බලන්න පුතේ ලැවෙන්ඩර්, රෝස, සමම්පිච්ච සාරයන් දරුවන විශේෂයෙන්ම මේ සුවඳ විලවුන් විදියට විශාල වශයෙන් යොදා ගන්න රෝස මල් සාරයේ තියෙන පුතේ ජෙරනියෝල් සහ ජෙරනයිල් ඇසිටේට් කියන රසායනික සංයෝග. මල් වල සාරයේ විදියට බොහෝ මෙයක් බහුලවම වැඩිපුරම පුතේ සුවඳ විලවුන් විදියට විශාල වශයෙන් යොදා ගන්නා මේ රෝස මල් සාරයේ තියෙන පුතේ කවුද බලන්න. මේ රෝස මල් සාරයේ තියෙන දරුවනේ ජෙරනියෝල් සහ ජෙරනයිල් ඇසිටේට්. බලන්න පුතේ මේ සංයෝග ජෙරනියෝල් සහ ජෙරනයිල් ඇසිටේට් පුතේ. රෝස මල් සාරයේ තියෙන්නේ රසායනිකයන් මොනවද පුතේ? ජෙරනියෝල් සහ ජෙරනයිල් ඇසිටේට් කියන රසායනික සංයෝග පුතේ. විශේෂයෙන්ම මල්වැනි ශාක කොටස් වලින් සුවඳ කොටස් වෙන් කර ගැනීමේදී දරුවනේ මේ තාපය යොදා හුමාල ආසවනය කිරීමේ ක්‍රමය ඊතරම් සුදුසු වෙන්නේ නැහැ. ඔබට මතක ඇති මං කිව්වා මේවා ඉටි මතට අවශෝෂණය කර ගැනීමෙන් අනතුරුව ඒවා මේ කාබනික ද්‍රාවක තුල ගිල්වීමේදී කාබනික ද්‍රාවක තුල ඒ සුවඳ නැත්නම් ඒවා ඒ සංයෝග පුතේ ද්‍රවණය වීමෙන් අපිට පුළුවන් ඒවා කෙලින්ම බෝතල් කරලා ඒ විදිහටම සුවඳ විලවුන් විදිහට දුවේ වෙළඳ පොළවලට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. මේ බලන්න සුවඳ අපි අර කියපු කතාව මෙතන කතා වෙනවා පුතේ. සුවඳ රසායනික තාපය නිසා විශේෂයෙන්ම සුවඳ රසායනික තාපය නිසා ව්‍යුහයේ වෙනස් වීමත් තැඹුම් සුවඳක් ලබා දීමත් මීට හේතුවක් පුතේ. නිසා මල් වල සුවඳ වෙන් කර ගැනීමේදී පොමේඩ් කියන ක්‍රමවේදයේ ක්‍රියාවලියයි අනුගමනය කරන්නේ. මේ බලන්න පුතේ අපි මල් වල සුවඳ වෙන් කර ගැනීමේදී පොමේඩ් නම් ක්‍රියාවලිය අනුගමනය කරන මුලින් දුවල පුතාලට මම කිව්වා. මේකෙදි යොදා ගන්න උපාය මාර්ගය තමයි ඊටාම පිරිසුදු ඉටි යොදා ගැනීම. ඉටි වලට මේ මල් වල සුවඳ අවශෝෂණය කර ගැනීමට සලස්වනවා දුවේ පුතේ. කලින් පරිච්ඡේදයේදීත් මේ කොටස මම දුවල පුතාලට කිව්වා. ඊට පස්සේ මේ ඉටි කාබනික ද්‍රාවක තුල දැමීම දිය කර ඉටි කාබනික ද්‍රාවක තුල දැම්මට පස්සේ දුවේ පුතේ මේ ඉටි වල තියෙන සුවඳ මල් වල ද්‍රාවණය තුල කාබනික ද්‍රාවක වල දිය වුණාට පස්සේ අපිට කෙලින්ම සුවඳ විලවුන් විදිහට භාවිතයට ගන්න පුළුවන්. ඊට පිරිසුදු මෘදු සත්ව තෙල් හෝ එළවලු තෙල් හෝ
පැරපීන් ඉටි මේ සඳහා යොදා ගන්නවා දරුවනේ. මේ බලන්න මෙහිදී යොදා ගන්නා උපාය මාර්ගයේ ඉතා මේ ඉටි නැවත අපිට මේ භාවිතයට ගන්න පුළුවන්. බලන්න. මේදී යොදා ගන්න උපාය මාර්ගයේ ඉතාම පිරිසුදු ඉටි යොදාගෙන ඉටි තට්ටුවකට මල් තට්ටුවක්, මල් පෙති තට්ටුවක්, ඊට පස්සේ ඉටි තට්ටුවක්, මල් පෙති තට්ටුවක්, ඉටි තට්ටුවක් ආදී විදිහට සිදු කරලා ඇසිරීම සිදු කරන් පස්සේ මේ මල් වල තියෙන සුවඳ ඉටි වලට අවශෝෂණය වීම සිද්ධ වෙනවා දරුවෝ. යොදා ගන්නා උපාය මාර්ග වෙන ඉතා පිරිසුදු ඉටි යොදාගෙන ඒ ඉටි වලට මල් සුවඳ අවශෝෂණය කර ගැනීමට සලස්වනවා දුවේ පුතේ. ඒ වගේම ඉතා පිරිසුදු මෘදු සත්ව තෙල් හෝ එළවලු හෝ පැරපීන් ඉටි මේ සඳහා භාවිතයට යොදා ගැනීම සුදුසුයි දරුවෝ. සාමාන්‍යයෙන් අනුගමනය කරන්නේ අපි කියපු කතාව දරුවනේ මේ ක්‍රමයට අනුව ඉතා තුනී ඉටි තට්ටු දෙකක් අතර මල් පෙති තට්ටුවක් දාන්න. ඉතා තුනී ඉටි තට්ටුවක් ඇර තට්ටුවක් නෙවෙයි පුතේ මේකෙදී. බලන්නකෝ මල් මේ ඉටි තට්ටුවක් මතට මල් තට්ටුවක් දාලා නැවත ඉටි තට්ටු දෙකක් අතරට මේ බලන්න. සාමාන්‍යයෙන් අනුගමනය කරලා ලබන ඉතා තුනී ඉටි තට්ටු දෙකක් අතර ඉහළින් සහ පහළින් ඉටි තට්ටු දෙකක් ඒ අතර මැදට තමයි දරුවනේ ඉටි තට්ටුවක් මතට මල් අතුරලා මල් පෙති දාලා ඒ මතට ඉටි තට්ටුවක් තියෙනවා. නැවත මල් තට්ටුවක් ඉටි තට්ටුවක් මල් තට්ටුවක් ඉටි තට්ටුවක් දෙපැත්තෙන් ඉටි තට්ටු දෙකක් තියෙනවා. එහෙනම් පුතේ ඒ ආකාරයට සාමාන්‍යයෙන් අනුගමනය කරන ලබන ක්‍රමයේ වෙන ඉතා තුනී ඉටි තට්ටු දෙකක් අතර මල් පෙති තට්ටුවක් දැමීමයි දරුවනේ. ඒ අනුව දින දෙකකට හෝ තුනකට පසු මල් පෙති ඉවත් කරලා අලුත් මල් පෙති දානවා. බලන්නකෝ. ඒ අනුව දින දෙකකට හෝ තුනකට පස්සේ දරුවනේ මල් පෙති ඉවත් කළා ඒ වෙනුවට අලුත් මල් පෙති දානවා. මේ මල් වල ඇති සුවඳ ඉටි මගින් උරා ගැනීම නිසා පුතේ ක්‍රමයෙන් ඉටි සම්තෘප්ත වෙනවා. මල් වල තියෙන සුවඳ ඉටි මගින් උරා ගැනීම නිසා ක්‍රමයෙන් ඉටි මොකද වෙන්නේ සම්තෘප්ත වෙනවා දරුවනේ. ඉන් අනතුරුව තෙවරක් හෝ සිව්වරක් මල් පෙති මාරු වූ පසු පුතේ බලන්නකෝ. තෙවරක් හෝ සිව්වරක් අලුතෙන් මල් පෙති මාරු කරාට පස්සේ මේ ඉටි ඊතයිල් මධ්‍යසාරයේ දාලා සොලවනවා පුතේ. නමුත් අපි දන්නවා මේකෙදි ඉටි දිය වෙන්නේ නැහැ. අර මල් වල තිබ්බ සාරය අවශෝෂණය කරගත්ත සාරයේ ඉටි වලට අපි දන්නවා දරුවනේ ඉටි වලට උරාගෙන ඇති මල් සාරය සම්පූර්ණ ලෙස මධ්‍යසාරයේ දිය වී යන අතර මේ ඉටි තට්ටුව අපි කලින් කිව්වා වගේ නැවතත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මේ බලන්න. මේ ආකාරයට තෙවරක් හෝ සිව්වරක් මල් පෙති මාරු වූ පසු පුතේ මේ ඉටි ඊතයිල් මධ්‍යසාරයේ දාලා සොලවනු. හැබැයි ඉටි දියවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? මේ නිසා මේ ඉටි වලට උරාගෙන තියෙන මල් සාරයේ පුතේ සම්පූර්ණ ලෙස මධ්‍යසාරයට දිය වී යන අතර ඉටි තට්ටු යලි යලිත් ප්‍රයෝජනයට ගැනීම සිදු කරන්න පුළුවන්. ඉටි තට්ටු යලි යලිත් ප්‍රයෝජනයට ගැනීම සිදු කරන්න පුළුවන් දරුවනි. ඒ වගේම මේ මධ්‍යසාරයේ දිය වූ මල් සාරය සුවඳ විලවුන් වර්ගයක් ලෙස ඍජුවම ප්‍රයෝජනයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් රසායනික සංයෝග සමග මිශ්‍ර කරලා වෙළඳ පොළට යැවීම සිදු කරන්න පුළුවන්. ඔන්න පුතේ ක්‍රියාවලිය. සගන්ධ තෙල් නිෂ්පාදනයට අපි යමු දරුවනේ. විවිධ ශාක කොටස් මගින් තෙල් නිස්සාරණය කරලා ඒ තෙල් විවිධ අවශ්‍යතා සඳහා භාවිතා කරන්න පුළුවන්. මේ බලන්න කුරුඳු තෙල් භාවිතා කරන අවශ්‍යතාවයන් බලන්නකො මේ සගන්ධ තෙල් ආකාරයක් විදිහට කුරුඳු තෙල් මගින් තියෙන ප්‍රයෝජන කුරුඳු තෙල් යොදා ගන්නා නිෂ්පාදන බලන්න දුවේ පුතේ. මේ බලන්න කුරුඳු තෙල් මගින් කුරුඳු තෙල් දත් කැක්කුමට ඒ වගේම කුරුඳු තෙල් විස බීජ නාශකයක් ලෙස වගේම මුඛ සෝදනයක් ලෙස පුතේ යොදා ගන්න පුළුවන්. මවුත් වොෂ් විදියටත් මේ කුරුඳු තෙල් භාවිතා කරනු ලබනවා යොදා ගන්නවා. බලන්න පුතේ ඒවායේ ප්‍රයෝජන භාවිතයන් කුරුඳු තෙල් දත් කැක්කුමට විස බීජ නාශකයක් ලෙස සහ මුඛ සෝදනයක් ලෙස කුරුඳු තෙල් භාවිතා කරන්න පුළුවන් දරුවෝ. ඒ වගේම ඉඟුරු තෙල් දරුවනේ රසකාරකයක් ලෙස වගේම අජීර්ණයට භාවිතා කරනවා. ඉඟුරු තෙල් රසකාරකයක් විදිහට යොදා ගන්න පුළුවන් පුතේ. රසකාරක ද්‍රව්‍යයක් විදිහට. ඒ වගේම අජීර්ණය සඳහා මේ ඉඟුරු තෙල් භාවිතා කරන්න පුළුවන්. සුදු හඳුන් තෙල් බලන්නකො විස බීජ නාශකයක් විදිහට පර්ෆියුම් විදිහට සුවඳ විලවුන් විදිහටත් මේ සුදු හඳුන් තෙල් භාවිතා කරන්න පුළුවන් දරුවනේ. සුදු හඳුන් තෙල් විස බීජ නාශකයක් ලෙස වගේම සුවඳ විලවුන් ලෙස භාවිතා කරන්න පුළුවන් දරුවනේ. බලන්න.
එහෙනම් මෙම ශාක කොටස් වලින් හුමාල ආසවනය මගින් තෙල් නිස්සාරණය කරගන්න දුවේ පුතේ. ඒක අපි කතා කරා. දියර පොහොර නිෂ්පාදනය දරුවනේ. බලන්න. දියර පොහොර නිෂ්පාදනය විශේෂයෙන් අපි දන්නවා මේ දියර පොහොර නිෂ්පාදනය සඳහා අපි දන්නවා මේ යොදා ගන්නවානේ විශේෂයෙන්ම දියර පොහොර සඳහා අපි දන්නවා මේ අපි සාගර වලින් නැත්තම් ජලයේ මුහුදු පැල ඇටි වලින් ලබා ගන්න ඇල්ගි වලින් ලබා ගන්න ඒ සාරය ඇල්ගි සාරය යොදාගෙනත් අපි මේ විශේෂයෙන්ම දියර පොහොර වර්ග නිෂ්පාදනය කරනවා. ඒකත් විශේෂයෙන් මෙතනදී මතක් කරගන්න. නමුත් මෙතනදී දවනවන වර්ග නිෂ්පාදනය යටතේ අපි කතා කරන දුවේ පුතේ දි รา පත් වන කොළ පොහොර වලට ගැඩවිලම් දමා තමයි තියබ්බහම තමයි ඉක්මනින් මේ දි รา පත් වීම සිද්ධ වෙන්නේ. ඒකයි අපි කතා කරන්නේ. නමුත් මේ දියර පොහොර නිෂ්පාදනයේ ඔබ මතක තියාගන්න අපි ඇල්ගි වලිනුත් දියර පොහොර නිෂ්පාදනය කරනවා. අපි දන්නවනේ. අපි ගත්තාම ඇල්ගි ගත්තාම දුඹුරු ඇල්ගි, හරිත ඇල්ගි, මේ දරුවනේ රෙඩ් ඇල්ගි කියලා ඇල්ගි වර්ග තියෙනවා. මේ ඇල්ගි වර්ග භාවිතා කළා ඇල්ගි සාරය භාවිතා කළා තමයි බොහෝ විට මේ දියර පොහොර නිෂ්පාදනය සිදු කරනවා. නමුත් අපි දැන් මෙතන කතා කරන්නේ දුවේ පුතේ මේ දවනවන වනජ නිෂ්පාදන මගින් මේක සිදු කරන ආකාරය. මේ බලන්න දි รา පත් වන කොළ පොහොර වලට ගැඩවිලන් දමා තැබූ කල ඒවා ඉක්මනින් දි รา පත් වෙනවා දරුවනේ. මේට ජලයේ යෙදුව විට ලැබෙන ශ්‍රාවයේ තනුක කර පොහොරක් විදියට භාවිතා කරන්න පුළුවන්. මේ දි รา පත් වන කොළ රොඩු පොහොර වලට දරුවනේ ගැඩවිලන් දැම්මට පස්සේ ඒ ඉක්මනින් ඒවා දි รา පත් වන කොළ පොහොර ඉක්මනින් දි รา පත් වෙනවා. දි รา පත් වන කොළ පොහොර වලට ගැඩවිලන් දමා තැබූ කල ඉක්මනින් දි รา පත් වෙනවා. මේ ද්‍රව්‍ය වලට මේට ජලයේ යෙදුව විට ලැබෙන ශ්‍රාවයේ පුතේ තනුක කරලා ඩයිලූට් කරලා අපිට පොහොරක් විදියට භාවිතයට ගන්න පුළුවන්. මේ කොළ පොහොර සෑදීම සඳහා නයිට්‍රජන් බහුල ශාක යොදා ගන්න පුතේ. නයිට්‍රජන් බහුල ශාක විදියට අපිට රනිල ශාක හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ. එහෙනම් කොළ පොහොර සෑදීමට නයිට්‍රජන් බහුල ශාක යොදාගෙන උදාහරණයක් විදියට අපිට ඒ සඳහා එහෙනම් රනිල ශාක යොදා ගන්න පුළුවන්. රූපලාවන්‍ය නිෂ්පාදන දුවේ පුතේ. අපි දන්නවා විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා ශාක සාර යොදා ගන්න ලබනවා දරුවනේ වෙනිවැල් සාරය. ඒ වගේම දුවේ පුතේ අපි දන්නවා ගොඩපර මේ අපි දන්නවා මේ ෂැම්පු වර්ග නේද මේ සේදුම් කාරක වර්ග හදනවා නේද දුවේ පුතේ. ඒ වගේම මේ ආලේපනනේ ආලේපන සකස් කරන රූපලාවන්‍ය ආලේපන තියෙන දරුවනේ ක්‍රීම් වර්ග ආයුර්වේද ක්‍රීම් වර්ග නේද පුතේ. මේ සඳහා අපි විවිධ මේ ශාක සාර යොදා ගැනීම සිදු කරනවා. බලන්න දුවේ පුතේ මේ උදාහරණයක් විදිහට විවිධ ශාක සාරයන් රූපවලාවන්‍ය නිෂ්පාදනයන් සඳහා යොදා ගන්නවා දරුණු උදාහරණයක් විදිහට කෝමාරිකා නිස්සාරකයේ හිසකිය සදා කන්ඩිෂන විදිහට ඒ වගේම හිස චර්ම පෝෂකයක් විදිහට භාවිතා කරනවා වෙනිවැල් ගැට ජලීය හෝ මධ්‍යසාරීය නිස්සාරක සමවියලි කිරීම හා පැහැපත් කිරීමට යොදා ගන්නවා දරුවනේ වෙනිවැල් ක්‍රීම් සඳහා ඒ වගේම සුදු හඳුන් තෙල් සැම පහපත් කරනවා බලන්න දුවේ මේ දරුවනේ මේ රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනයේට අපි මේ දවනවන වනජ නිෂ්පාදන විශේෂයෙන්ම ඖෂධීය දේවල් යොදා ගන්න ආකාරය දුවේ පුතේ. එහෙනම් බලන්න විවිධ ශාක සාරයන් රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා යොදා ගන්න පුළුවන් ශාක සාර විදියට මේවා දවනවන වනජ නිෂ්පාදනයෙන් ලබා ගන්න දුවේ පුතේ. ඖෂධීය නිෂ්පාදන ද්‍රව්‍ය වලින් ලබා ගන්න පුතේ. උදාහරණයක් විදියට මේ කෝමාරිකා සාරය කෝමාරිකා නිස්සාරකයේ මගින් දරුවනේ හිසකෙස් සඳහා ඒක පෝෂකයක් කන්ඩිෂනර් එකක් විදියට වගේම දරුවනේ හිසෙහි චර්ම පෝෂකයක් විදියටත් භාවිතා කරනවා ෂැම්පු විදියට සහ කන්ඩිෂනර් විදියට සකස් කරන්න පුළුවන් ද්‍රව්‍යුනි. ඒ වගේම දරුවනේ වෙනිවැල් ගැට ජලීය හෝ මධ්‍යසාරීය නිස්සාරක සමග සමවියලි කිරීමට වගේම සම පැහැපත් කිරීමට මේ වෙනිවැල් ගැට නිස්සාරක යොදා ගන්නවා දරුවනේ වෙනිවැල් සාරය යොදා ගනු ලබනවා ආදරණීය දරුවනේ. ඒ වගේම දුවේ පුතේ සුදු හඳුන් තෙල් සම පැහැපත් කිරීම සිදු කරනු ලබනවා එකත් මේ අපි රූපලාවන්‍ය නිෂ්පාදන විදියට දුවේ පුතේ සඳහන් කරන්න පුළුවන් මේ ශාක සාර භාවිතා කරලා සිදු කරනු ලබන. හොඳයි දුවේ පුතේ. ඒ වගේම ශෝධන කාරක නැත්නම් සැම්පු නිෂ්පාදනයට ගියොත් පුතේ මේ වෙළඳ පොලේ පවතින විවිධ ශෝධන කාරක නිෂ්පාදනය සඳහා ශාක සාර යොදා ගන්නවා ආදරණීය දරුවනේ. කෝමාරිකා හෙනා නිල් අවරිය වගේ දේවල් යොදා ගන්නවා දුවේ පුතේ. මීට අමතරව විවිධ ශෝධන කාරක අපිට නිවසේදී සදා ගන්න පුළුවන්. සෝදා හැරීමට භාවිතා කරන හිස සෝදා ගැනීම හිස් සොරි වළක්වා ගන්න නේද දරුවනේ. එහෙනම් නෙල්ලි උළුහාල් දෙහි තම්බා ලැබෙන නිස්සාරකයෙන් හිස සේදීම සිදු කරනවා දරුවනේ හිස් සොරි.
පැතිරීම ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඉතින් ඒකත් අපිට මේ ශාක සාර නිස්ථාරක විදියට සඳහන් කරන්න පුළුවන් දුවල පුතාලට. එහෙනම් දරුවනේ වෙළඳපොලේ පවතින මේ විවිධ ශෝධනකාරක නිෂ්පාදනය සඳහා දුවේ පුතේ ශාක සාර භාවිතා කරනු ලබන. උදාහරණයක් තමයි පුතේ කෝමාරිකා, හෙනා, නිල් අවරිය ශෝධනකාරක විදියට දුවේ පුතේ. මේට අමතරව විවිධ ශෝධනකාරක අපිට ගෙදරදී සකස් කරගන්න පුළුවන්. නෙල්ලි, උළුහාල්, දෙහි තම්බා ලැබෙන නිස්සාරකයෙන් පුතේ හිස සේදීම සිදු කරන්න පුළුවන්. විශේෂයෙන්ම හිස්වරි පාලනය සඳහා මේ ක්‍රියාවලිය නිවසවලදී දෙමාපියන් දරුවන්ට සකස් කරලා දෙනවා. මේක මේ සිත සෝදන්න කියන. හොඳයි දරුවෝ. ශාක ස්‍රාව වලට යමු දුවේ පුතේ අපි. මෙතෙක් වෙලා ආදරණීය දරුවනේ අපි කතා කරේ වනාන්තරයෙන් ලබා ගන්නා දැවනෝන වනජ නිෂ්පාදනය යටතේ දුවේ පුතේ. විශේෂයෙන්ම අපිට ගෙවතු වගා මගින් ඒ වගේම කෘෂි වන වගා මගින් දුවේ පුතේ ලබා ගන්න පුළුවන් දැවනෝන වනජ නිෂ්පාදන විදිහට ශාක සාර ආශ්‍රිතව ලබා ගන්න පුළුවන් සිදු කරන නිෂ්පාදන ශාක සාර නිස්සාරණය සිදු කර ගන්න ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් ආදරණීය දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කළා දරුවනි. මේ ඊළඟ කොටසෙන් අපි බලාපොරොත්තු වෙන දුවල පුතාලත් එක්ක මේ ශාක ස්‍රාව පිළිබඳව දුවේ පුතේ අපි දන්නවා ශාක වලින් විවිධ ස්‍රාව ලබා ගන්නවා. ශාක විශේෂයෙන්ම අපි දන්නවා දුවේ පුතේ මේ ස්‍රාව ගැන කතා කරද්දී රබර් කිරි ස්‍රාවයේ, පැපොල් කිරි ස්‍රාවයේ ලබා ගන්නවා, ෆයින් ස්‍රාවයේ ලබා ගන්නවා, විවිධ ගම් වර්ග දුවේ පුතේ මේ ශාක තුල අපි දන්නවා මේ ග්‍රන්ථි තුල අන්තර්ගත වෙලා තියෙනවා පුතේ මේ නේද මේ ශාක ස්‍රාව වර්ගන විශේෂයෙන් කතා කරද්දී වැදගත් නිෂ්පාදන මේ මගින් සිදු කරනු ලබනවා දරුවනි. ශාක වලින් විවිධ ද්‍රව්‍ය ස්‍රාවී වෙනවා පුතේ. මේ ද්‍රව්‍ය ශාක වල ඇති ස්‍රාවී පටක තුලයි පුතේ පිහිටලා තියෙන්නේ. ඒවා පිහිටි ග්‍රන්ථි ස්‍රාවී පටක පිළිබඳ දරුවනේ දැනුම අවබෝධය ලබා ගන්න අවශ්‍ය වෙනවා. එහෙනම් පුතේ ශාක වලින් විවිධ ද්‍රව්‍ය ස්‍රාවය වෙනවා. මේ ද්‍රව්‍ය ශාක වල ඇති ස්‍රාවී පටක තුල පිහිටලා තියෙන පුතේ. එහෙනම් ශාක වලින් වැස්සෙන ද්‍රව්‍ය විදියට මැලියම්, නානු, රෙසින, ටැනින්, ඒ වගේම දුම්වල ශීරය හා ජීරණ යුෂ යනාදී පුතේ අපිට සඳහන් කරන්න පුළුවන්. මොනවද දරුවනේ ශාක වලින් වැස්සෙන ද්‍රව්‍ය නම් මැලියම්, නානු, රෙසින, ටැනින්, දුම්වල ශීරය හා ජීරණ යුෂ හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ. එහෙනම් මේවා ශාක පටක තුල පවතින විවිධ වටිනාකම් සහිත රසායනික සංයෝග වෙනවා පුතේ. ශාක පටක දෙවර්ගයක් තුල මේවා පිහිටලා තියෙනවා. ශාකවල පටක දෙවර්ගයක් තුල ශීර පටකය පුතේ ශාක විශේෂ කිහිපයක පමණක් පිහිටනවා. මේවා තුල පිහිටන ශීරයේ විවිධ ගති ලක්ෂණ පෙන්වනවා. දරුවනේ ශීර පටකය මේවා ශාක විශේෂ කිහිපයක පමණයි පුතේ පිහිටන්. මේවා තුල පිහිටන ශීරයේ විවිධ ගති ලක්ෂණ පෙන්වුම් කරනු ලබනවා. උදාහරණයක් විදිහට කිරිවැනි ලක්ෂණ සහිත ශීරය කවුද? රබර්, නවහන්දිය. ජලයේ වැනි දියාරු කිරි සහිත කෙසෙල් වල ඝන වූ කිරි ගස් ලැබු පැපොල් කිරි. පැපීන් නිෂ්පාදනය සඳහා යොදා ගන්න දුවේ පුතේ ඔබ දන්නවනේ. රබර් කිරි නම් රබර් නිෂ්පාදනය සඳහා යොදා ගන්න. එහෙනම් පුතේ මේ කිරිවල ජලයට අමතරව විවිධ රසායනික සංයෝග අඩංගු වෙනවා පුතේ. ඒක නිසා මේවා ඖෂධ හා කාර්මික නිපදවීම් වලදීත් යොදා ගන්නා බැවින් ඒවාහි වාණිජමය වශයෙන් ඉතාමත් වැදගත් වෙනවා මේ ශීර නැත්නම් ශාක ස්‍රාව. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. එහෙනම් දුවේ පුතේ අපි බලමු මේ ග්‍රන්ථික පටක. මේ ග්‍රන්ථික පටක ගැන කතා කරද්දී පුතේ මේ ග්‍රන්ථික පටක මේවායින් විවිධ ශ්‍රාවයන් නිකුත් කරනවා පුතේ. ඒවා විවිධ ග්‍රන්ථික සෛල තුල පිහිටලා තියෙනවා. මේවා ශාකවල විවිධ ස්ථානවල පිහිටනවා පුතේ. මේවා පිහිටි ග්‍රන්ථිය නේද පුතේ? පටක හඳුනා ගැනීම වැදගත්. ශාක පත්‍රවල පුතේ කඳේ ප්ලෝයමීය යුෂයේ විදියට පුතේ මදුකෝෂ රෝම මෙම යුෂ සහිත ස්ථාන වෙනවා පුතේ. එහෙනම් අඳුර ගන්න පුතේ
මේ ග්‍රන්ථික පටක ගැන කතා කරද්දි මේවායින් විවිධ ශ්‍රාවයන් නිකුත් කරනවා පුතේ. ඒවා විවිධ ග්‍රන්ථික සෛල තුලයි පිහිටන්නේ. මේවා ශාකවල විවිධ ස්ථානවල පිහිටනවා පුතේ. මෙන්න මේවා ශාකවල පිහිටන විවිධ ස්ථාන විදියට ශාක පත්‍රවල දරුවනේ, කඳේ ප්ලෝයම තුල ප්ලෝයමීය යුෂයේ විදියට දරුවනේ, මදුකෝෂ, රෝම මෙම යුෂ සහිත ස්ථාන වෙනවා පුතේ. උදාහරණයක් විදිහට දෙහිදොඩම් ගෙඩිවල ලෙල්ලේ මල්වල ඇති මදු නැත්තම් පැණි දරුවනේ, මාංශභක්ෂක ශාක නැත්තම් බාඳුරා නිකුත් කරන ජීර්ණ යුෂ කෘමිභක්ෂක ශාක කියලා අපිට කියන්නේ. ජලය ස්‍රාවය වන ග්‍රන්ථි තියෙනවා හබරල පත්‍රවල වගේ දරුවන. දෙහි දොඩම් ගෙඩිවල ලෙල්ලේ මල්වල තියෙන මදු නැත්තම් පැණි දරුවනි, මාංශභක්ෂක නැත්තම් කෘමිභක්ෂක ශාක විදිහට බාඳුරා නිකුත් කරන ජීර්ණ යුෂ, ඒ වගේම ජලය ස්‍රාවය වන ග්‍රන්ථි හබරල පත්‍ර ආදීෙහි මේ පටක ශාකයේ පිහිටන ස්ථානයේ අනුව පුතේ ස්වභාවිකවම ඒවා ශ්‍රාව්‍ය වීමට සැලැස්වීම හෝ අවශ්‍යතාවයේ අනුව රැස් කිරීම සිදු කරනවා. රබර් කිරිවල වගේ කැපුමක් යොදන්න එපා දුවේ පුතේ. අංශක 30ක ආනතියක් සහිත දරුවනි කැපුම යොදන්න ඕන ගැඹුර නේද දුවේ පුතේ. අපි සැලකිලිමත් වෙනවා. මේ පටක පුතේ ශාකයේ පිහිටන ස්ථානයේ අනුව ඒවා ස්වභාවිකවම ශ්‍රාව්‍ය වීමට සැලැස්වීම හෝ අවශ්‍යතා අනුව රැස් කර ගැනීම සිදු කරන්න පුළුවන්. බලන්න. මෙම පටක ශාකයේ පිහිටන ස්ථානයේ අනුව ස්වභාවිකවම ඒවා ශ්‍රාව්‍ය වීමට සලස්වන්න පුළුවන්. නැත්නම් අවශ්‍යතාවය අනුව රැස් කරන්න පුළුවන්. ලොව ඇති විවිධ ශාක වලින් ශාක ශ්‍රාවයන් රැසක් ලබා ගන්නවා පුතේ. මෙම ශ්‍රාවයන් ඍජුවම හෝ විවිධ නිෂ්පාදන සැකසීම සඳහා භාවිතා කරනවා. ලෝකයේ තියෙන ශාක විශාල ප්‍රමාණයක් අතුරින් දරුවනේ. ලෝකයේ තියෙන විවිධ ශාක වලින් මේ ශාක ශ්‍රාවයන් රැසක් ලබා ගන්න. මේ ශාක ශ්‍රාවයන් ඍජුවම විවිධ නිෂ්පාදන සඳහා යොදා ගැනීම සිදු වෙන උදාහරණයක් විදිහට රබර් කිරි මේ දරුවනේ. ඒ වගේම පැපොල් කිරි, ෆයිනස් කිරි නිදපතුයි, කජු මැලියම්. එනම් ඇතැම් ශාක ස්‍රාව රැස් කිරීම සඳහා යොදා ගන්නා ක්‍රමවේද ශාකයට හානිදායක වන අතර එමගින් ශාකය විනාශ වෙන්නත් පුළුවන් ස්ථිර වශයෙන්. සමහර ශාක ස්‍රාව රැස් කිරීම සඳහා යොදා ගන්න ක්‍රමවේද දරුවනි ශාකයට හානි කර වෙන්න පුළුවන්. එමගින් ශාකය විනාශ වෙන්න උනත් පුළුවන්. එව නිසා තිරසාර භාවිතයේදී එවැනි ක්‍රම භාවිතා කිරීම වෙනුවට වෙනත් ක්‍රම භාවිතය හඳුන්වා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ ශාක ස්‍රාව ලබා ගැනීම සඳහා දරුවෝ. ස්‍රාව ව්‍යාපාරයක් විදිහට වාණිජ මට්ටමින් ශාක ස්‍රාව නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන ශාක වගාවන් පවත්වාගෙන යාම මගින් පුතේ අපිට මේ වනගත ශාක සඳහා වන බලපෑම අවම වීම සිදු වෙනවා. මේ ශාක සංරක්ෂණයට ඉතාමත්ම වැදගත්. වාණිජ වශයෙන් ව්‍යාපාරයක් වශයෙන් ශාක ස්‍රාව එක්රැස් කර ගැනීම සඳහා මේවා මේ ශාක ස්‍රාව ලබා ගන්නා ශාක වගාවක් විදිහට පවත්වාගෙන යාමෙන් පුතේ වන ශාක සංහතිය සංරක්ෂණය වෙනවා පුතේ. ඉතින් ඇත්තටම මේ කටයුතු සිදු කිරීම තාමත් වැදගත් කාරණාවක් විදිහට මෙතනදී සඳහන් කරන්න පුළුවන්. වාණිජ මට්ටමේ ශාක ස්‍රාව නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශාක වගාවන් පවත්වාගෙන යාම මගින් වනගත ශාක සඳහා වන බලපෑම අවම වීම සිදු වෙනවා පුතේ. මේක ශාක සංරක්ෂණයට ඉතාමත්ම වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ ඇති වනාන්තර ශාකයක් වෙන දොරණ බලන්න පුතේ. ඩිප්ටෝකාපස් බලන්නකෝ. ඩිප්ටෙරෝකාපස් විද්‍යාත්මක නම ග්ලැන්ඩියුලෝසස්. මෙන්න මේ ශාකයෙන් ඖෂධීය ගුණයක් ඇති සගන්ධ තෙල් වර්ගයක් ලබා ගන්න. ශ්‍රී ලංකාවේ ඇති වනාන්තර වලින් ශාකයක් වන දොරණ, ශ්‍රී ලංකාවේ තියෙන වනාන්තර ශාකයක් වන දොරණ ශාකයේ මගින් ඖෂධීය ගුණයක් ඇති සගන්ධ තෙල් වර්ගයක් ලබා ගන්නවා දරුවනි. මේ දොරණ තෙල් පුස්කොළ පොත් වැනි වැදගත් ලිපි ලේඛන සංරක්ෂණයට සහ කල්පවත්නා සායම් වර්ග නිෂ්පාදනයට යොදා ගන්නවා. මේ බලන්න.
මේ ආකාරයට ලබා ගන්න දොරණ තෙල් දරුවනේ පුස්කොළ පොත් වැනි වැදගත් ලිපි ලේඛන ආරක්ෂණයට වගේම කල්පවත්නා සායම් වර්ග නිෂ්පාදනයට යොදා ගන්න. මේ දොරණ තෙල් ලබා ගැනීම සිදු කරන්නේ එම ශාකයේ පහළ කොටසේ කඳේ කුහරයක් සාදා ඒ කුහරය පිලිස්සීමෙන්. මේ ආකාරයට තෙල් ලබා ගැනීමෙන් පසුව ටික කාලයකදී ශාකය මිය යනවා. මේ බලන්න. මෙලෙස තෙල් ලබා ගැනීමෙන් පසු ටික කාලයකදී ශාකය මිය යනවා දරුවනේ. හරි. ඒ වගේම තවත් අංක 2 විදිහට අපි සඳහන් කරනවා තාල වර්ගයට අයත් ශාකයක් වන ඉඳි ශාකයෙන් රා ලබා ගැනීමේදී ඉඳි ගසේ කොළපුවෙන් ආවරණය වූ පුෂ්ප මංජරිය තලලා පුලුස්සනු ලබනවා. ඉන්පසුව එයින් වැස්සෙන දියරය මධ්‍යසාරමය නිෂ්පාදන සඳහා යොදා ගන්නවා. නමුත් පස්සේ ඉඳි ශාකය මිය යාමකට ලක් වෙනවා. මේ බලන්න. තාල වර්ගයට අයත් ශාකයක් වන ඉඳි ශාකයෙන් රා ලබා ගැනීමේදී දරුවනේ ඉඳි ගසේ කොළපුවෙන් ආවරණය වූ පුෂ්ප මංජරිය තලලා පුලුස්සනවා. ඊට පස්සේ තමයි එයින් වැස්සෙන දියර මේ මධ්‍යසාරමය නිෂ්පාදන සඳහා යොදා ගන්න. නමුත් පස්සේ ඉඳි ශාකයේ මේ ක්‍රියාවලියෙන් පස්සේ මිය යනවා. මෙන්න මේ නිසා මෙවැනි ශාකසාර ශ්‍රාව ලබා ගැනීමේදී දරුවනේ ශාකයට අවමහානියක් සිදුවන පරිදි හා එව පැවැත්ම තහවුරු වන පරිදි එම අස්වනු නෙලා ගැනීම වැදගත් වෙනවා දරුවනේ. බොහෝ ශාක ශ්‍රාවයන් ප්ලෝයමීය නාල තුල හෝ ප්ලෝයමීය පටක තුල තියෙන ග්‍රන්ථීමය කොටස් තුලයි දුවේ පුතේ අඩංගු වෙන්නේ. ඒ නිසා ඒවා ලබා ගැනීමට උචිත ප්‍රමාණයට පමණක් අන්න බලන්න ශාකයේ paludu කිරීම ඊටා වැදගත් වෙනවා. මෙහිදී වැදගත් කරුණු රාශියක් අන්තර්ගත වෙනවා දරුවනේ. මේ තුවාලය සුවවීමට ගත වන කාලය, මේ කැපුම යෙදුන ගැඹුර, මේ පටකයේ පිහිටා තියෙන ග්‍රන්ථිය පුතේ ඊ타මත්ම වැදගත් වෙනවා. නිවැරදි ආකාරයට කැපුම යෙදීම මගින් මේ ශාකයට සිදුවන හානිය අවම කර ගැනීම පිළිබඳව කාරණාව කියන එක ඊටා වැදගත් සාධකයක් බවට පත් වෙනවා දරුවෝ. මෙන්න අපි කියපු ටිකයි සඳහන් වෙන්නේ. එහෙනම් මෙහිදී මේ ශාක ශ්‍රාව වෙන් කර ගැනීමේදී විශේෂයෙන්ම රබර් කිරි අපිට ලබා ගැනීමේදී රබර් ශාකයෙන් අපිට කියන්න පුළුවන් ශාක ශ්‍රාවයක් විදියට රබර් කිරි ලබා ගැනීම උදාහරණයක් විදියට ගත්තොත් අංක 1 විශේෂයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ දරුවනේ. මෙහිදී මේ ශ්‍රාවයේ අඩංගු පටකය, ශ්‍රාවයේ අඩංගු වෙලා තියෙන පටකය දුවේ පුතේ අංක 2 දරුවනේ මේ ශ්‍රාවයේ පිහිටි ස්ථානීය ග්‍රන්ථි නැත්තම් නාලිකා පිළිබඳව පුතේ. ඒ වගේම ඒවා පිහිටි ගැඹුර අපි සාකච්ඡා කරානේ. ඒවා පිහිටි ගැඹුර දරුවනි. අංක 4 එම නාල ශාකය තුල පිහිටන කෝණය අංශක 30ක ආනතියක් සහිතවයි කැපුම යොදන්න ඕනේ. රබර් ශාකේ නම් ඔබට හොඳට මතක ඇති දුවේ පුතේ. ඒ වගේම අවසන් වශයෙන් අපි මේ කාරණාවත් මතක් කරා දරුවනේ. මේ කැපුම සුවවීමට ගතවන කාලය ගැනත් පුතේ සැලකිලිමත් වෙන්න ඕනේ. මේ කරුණු පහ බලන්න පුතේ. මේ ශාක ශ්‍රාව රැස් කර ගැනීමේදී විශේෂයෙන් උදාහරණයක් ලෙස අපිට පුළුවන් කතා කරන්න අපිට රබර් කිරි රැස් කර ගැනීමේදී ශ්‍රාවයේ අඩංගු පටකය පුතේ. ඒ වගේම ශ්‍රාවයේ පිහිටි ස්ථානයේ ග්‍රන්ථි සහ නාලිකා සම්බන්ධයෙන් ඒ වගේම ඒවා පිහිටි ගැඹුර එම නාල ශාකයේ තුල පිහිටන කෝණය දරුවනේ. ඒ කියන්නේ අපි අංශක 30ක ආනතියක් කෝණයක් සෑදෙන ආකාරයට කැපුම යොදන්න ඕනේ කිව්වේ. ඒ වගේම මේ කැපුම සුවවීමට ගතවන කාලය පිළිබඳව දුවේ පුතේ අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි බලමු මේ ශාක විවිධ ශාකවලින් රැස් කරගන්නා වූ ශාක ශ්‍රාවයන් පිළිබඳ දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. ප්‍රධාන වශයෙන් මේ ප්‍රධානතම ශාක ශ්‍රාවාකාරයක් විදිහට අපිට රබර් කිරි හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ. රබර් රාශියද නිෂ්පාදන සිදු කිරීම සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට මේ රබර් කිරි අපිට හඳුන්වන්න පුළුවන් දරුවනේ. එහෙනම් රබර් කිරි රබර් ගසේ ප්ලෝයමේ අඩංගු ශීරයක් දරුවනේ ලැටෙක්ස් එකක්. රයිට්. රබර් කිරි කියන්නේ රබර් ගසේ ප්ලෝයමේ අඩංගු ප්ලෝයමීය යුෂයක් දරුවනේ. ප්ලෝයමේ අඩංගු ශීරය. මේ රබර් කිරි අඩංගු ශීර නාල ස්වල්පයක් බාහිකයේ මෘදු කොටසේ දරුවනේ.
බාහිකයේ මෘදු කොටසේ ඇති අතර වැඩි කොටසක් අඩංගු වන්නේ ෆ්ලෝයමේ. එහෙනම් මේවා සිරස් නලයට අංශක 20ක් පමණ දකුණට බරව එතෙමින් ඉහළට ගමන් කරලා තියෙන දරුවෝ. සිරස් නලයට අංශක 20ක් පමණ දකුණට බරව එතෙමින් ඉහළට ගමන් කරන්නේ. රබර් කිරි කැපීමේදී ශීරනාල වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගැනීමට පහත සඳහන් තාක්ෂණික උපක්‍රම අනුගමනය කරන්න අවශ්‍ය වෙනවා. රබර් කිරි කැපීමේදී වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා අපිට මේ පහත සඳහන් තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරන්න. ඔබට මතක ඇති මම අංශක 30ක කෝණයක් සහිත ආනතියක් යුතුව කැපුම යොදන්න ඕනේ කියලා සඳහන් කළා. මේ බලන්න. වමේ සිට දකුණට බරව තිරසට අංශක 30ක පමණ කෝණයකින් පොත්ත කැපීම දරුවනි. පොත්ත කැපීම සිදු කරන්න ඕනේ. වමේ සිට දකුණට ශාක කඳේ රබර් ශාක කඳේ දරුවනි අපි ගත්තොත් වමේ සිට දකුණට අංශක 30ක ආනතියක් සහිතව අංශක 30ක ආනතියක් සහිතව දරුවනි මෙබර වමේ සිට දකුණට බරව තිරසට අංශක 30ක පමණ කෝණයකින් පොත්ත කැපීම සිදු කරන්න ඕනේ. බලන්න එහෙනම්. දරුවනි වමේ සිට දකුණට බරව තිරසට අංශක 30ක පමණ කෝණයකින් පොත්ත කැපීම. මෙහිදී කඳ වටා කපන අතර කඳේ වට ප්‍රමාණයෙන් බලන්නකෝ 5න් 1ක් පමණ ඉතිරි කරනු ලබනවා. මෘදු බාහිකය සම්පූර්ණයෙන් කැපෙනසේ ෆ්ලෝයම හැකිතා ගැඹුරට කැපෙනසේ කැපුම යොදන්න ඕනේ. ෆ්ලෝයම නැත්තම් අපි කියනවා දිය පට්ටය. මෘදු බාහිකය සම්පූර්ණයෙන් කැපෙනසේ ෆ්ලෝයම හැකිතා ගැඹුරට කැපෙනසේ කැපුයි මොද කන්න යෙදීම සිදු කරන්න ඕනි නිසි අයුරින් මේ ශීරය කිරි ගලායම් සඳහා. ඒ වගේම පොත්තේ ඇතුළු සීමාවේ ඇති කැම්බියම් පටකයට හානි නොවනසේ කැපීම සිදු කරන්න ඕනි. කැම්බියම මගින් පුනර්වර්ධනය සිදුවන අතර කැම්බියම කැපුණොහොත් පොත්ත සුවවීමට කල් ගත වෙනවා. මේ පොත්ත හාවීම නැත්තම් පුනර්වර්ධනය වීම සිදුවීමට කැම්බියම පටකයයි දායක වෙන්නේ. කැම්බියම කැපීම සිදුවනොත් මේ පොත්ත නැත්තම් තුවාලේ සිදුවීමට ගතවන කාලය වැඩි වෙනවා දරුවනි. එහෙනම් කැම්බියම මගින් පුනර්වර්ධනය සිදුවන අතර කැම්බියම කැපුණොත් පොත්ත සුවවීමට කල් ගත වෙනවා දරුවනි. නිකුත් වන ශීරය පහසුවෙන් ගලා ඒම සඳහා ප්‍රමාණවත් බෑවුමක් ඇතිවෙන්න සකස් කැපීම යොදන්න ඕනේ. අංශක 30ක පමණ බෑවුමක් තැබීමක් සිදු කරනවා දරුවනි. අංශක 30ක පමණ ආනතියක් සහිතවයි කැපීම යෙදීම සිදු කරන්න. මේ බලන්න මේ සිදු කරලා තියෙන ආකාරය මේ බලන්න. අංශක 30ක පමණ ආනතියක් සහිතවයි දරුවනේ කැපුම යොදන්න ඕනේ. මෙන්න රබර් කිරි එක් රැස් කරගන්න ආකාරය පෙන්වුම් කරලා තියෙනවා දරුවෝ. විශේෂයෙන් වර්ෂා කාලයේදී අපි දන්නවා දරුවනේ වර්ෂා කාලයේදී මේ වර්ෂාවෙන් ආරක්ෂා කරගන්න මේ කට්ටිය වර්ෂා කාලයේදී රබර් කිරි ලබා ගැනීමක් අපහසුතාවයක් තියෙන නිසා කැපුම් කට්ටයට ඉහළින් පොලිතීන් ආවරණයක් යෙදීමෙන්ද අස්වනු වැඩි කර ගැනීමේ උපක්‍රමයක් ලෙස දක්වන්න පුළුවන් දරුවනි. රබර් කිරි කැපීම සඳහා ලෝ විවිධ රටවල විවිධ වර්ගයේ පිහි භාවිතා කරනු ලබනවා. ලෝකේ රබර් අපනයනයේ අතින් ප්‍රධාන තැනක් අපේ ලංකාව හිමි කරගන්නවා. ලංකාවේ ප්‍රධාන අපනයන භෝගයක් විදිහට දරුවනේ තේවලට පසුව දෙවන ස්ථානයේ හිමි කරගන්නේ රබර් තමයි මේ අපනයන භෝග අතර දෙවන ස්ථානයේ හිමි කරගන්නේ. පළවෙනි ස්ථානයේ තේවලට හම්බෙන්නේ, දෙවන ස්ථානයේ රබර් සහ තුන්වෙනි ස්ථානයේ පොල් වලට හිමි වෙන්නේ දරුවනේ. ඊටාම උසස් තත්ත්වයේ රබර් අපනයන කරන රටක් විදිහට අපේ රට හඳුන්වන්න පුළුවන්. කජු මැලියම් වලට යනවා දරුවනේ අපි. මේ කජු මැලියම් ලබා ගැනීමට ශාකයේ පොත්ත පළුදු කරනා පුතේ. නමුත් මේ සඳහා නිශ්චිත ක්‍රමයක් අනුගමනය කරන්නේ නැහැ. මේ ලබා ගන්නා මැලියම්ද එදිනදා ප්‍රයෝජනයට යොදා ගන්නා නමුත් ශ්‍රී ලංකාව තුළ වාණිජ ව්‍යාපාරයක් විදිහට මේක භාවිතා සිදු කරන්නේ නැහැ. කජු මැලියම් ලබා ගැනීමෙන් සිදු කරන නිෂ්පාදන විදිහට භාවිතයක් සිදු කරන්නේ නැහැ. එදිනදා භාවිතයටයි ලබා ගන්න.
පැපොල් කිරි නැත්තම් පැපෙන් ලබා ගැනීම. උසස් තත්ත්වයේ පැපොල් කිරි මගින් අපි පැපොල් කිරි නිසියාකාරව වියලීමේ කටයුතු සිදු කර ගැනීම මගින් අපිට උසස් තත්ත්වයේ පැපොල් පැපෙන් ලබා ගැනීම සිදු කරන්න පුළුවන්. පැපෙන් යනු පැපොල් ගෙඩියෙන් ලබා ගන්නා වියලි කිරි දරුවනේ. මේ බලන්න මේ කැපුම් යොදලා තියෙන ආකාරය මේ බලන්න. පැපොල් ගෙඩි වලට කැපුම් යොදලා තියෙන ආකාරය ඒ අනුව මේ බලන්න පැපොල් කිරි වෑස්සීම සිදු වෙනවා. ඒ පැපොල් කිරි එක්රැස් කර ගැනීම සිදු කර ගන්න ආකාරය මේ රූපරාමයෙන් දක්වලා තියෙන්නේ. නිවැරදිව කොහොමද පැපොල් කිරි වලින් මේ පැපොල් ගෙඩි වලින් පැපොල් කිරි කැපුම යොදලා තියෙන විදිය, පැපොල් කිරි එක්රැස් කර ගන්න ආකාරය වැදගත් වෙනවා දරුවනේ. මේ බලන්න. මෙය ප්‍රෝටියේස් එන්සයිමයක් වන අතර ප්‍රෝටීන් සංයෝග මතයි ක්‍රියා කරන්නේ. විශේෂයෙන් ආහාර සංරක්ෂණයේදී ඖෂධ නිෂ්පාදනයේදී පුතේ විශේෂයෙන්ම බෙහෙවින් යොදා ගන්නවා. අපි කියනවා විශේෂයෙන්ම ෆාමසිටිකල් අපි දන්නවානේ ෆාමසිටිකල් කටයුතු වලදී නැත්තම් බෙහෙවින් යොදා ගන්නවා දරුවනේ මේ විශේෂයෙන්ම ඖෂධ නිෂ්පාදනය. මීට අමතරව සත්ව වෙදකමේදී හම් පදම් කිරීමේ කර්මාන්තය සඳහා යොදා ගන්නවා දුවේ පුතේ. වෛද්‍ය පරීක්ෂණ ශාස්ත්‍රයේදී විශේෂයෙන්ම ප්ලාස්ටික් සැත්කම් වලදී යොදා ගන්න බවටත් වාර්තා වෙනවා. ප්‍රෝටියේස් එන්සයිමයක් වන අතර ප්‍රෝටීන් සංයෝග මත ක්‍රියා කරනවා දරුවනේ. ආහාර සංරක්ෂණයේදී ඖෂධ නිෂ්පාදනයේදී විශේෂයෙන්ම බෙහෙවින් යොදා ගන්නවා දරුවනේ ෆාමසිටිකල් කටයුතු වලදී. මීට අමතරව සත්ව වෙදකමේදී හම් පදම් කිරීමේ කර්මාන්තයේදී යොදා ගන්නවා. වෛද්‍ය පරීක්ෂණ ශාස්ත්‍රයේ විශේෂයෙන්ම ප්ලාස්ටික් සැත්කම් වලදී යොදා ගන්නවා. පැපොල් කිරි රැස් කිරීම ක්‍රමවේදය බලන්න. මේරු නමුත් නොයිදුණු පැපොල් කිරි තමා පුතේ මේ සඳහා තෝරගන්නේ. අපි අර රැස් කරන ස්ථානයේ බලන්න මෙතනදී මේ මෝරලා තියෙන මේ බලන්න මෝරලා තියෙන හොඳට මෝරලා කියලා පේනම තියෙනවා. හැබැයි ඉදිලා නැහැ. හොඳින් මේරු නොයිදුණු පැපොල් ගෙඩි මේ සඳහා යොදාගන්නේ දරුවනි. පැපොල් කිරි රැස් කිරීමේදී ක්‍රමවේදයේදී මේරු නමුත් නොයිදුණු පැපොල් ගෙඩි පුතේ මේ සඳහා තෝරගන්නේ. විශේෂයෙන්ම පීදී මාස 3-4කට පසු වයස වන ගෙඩි වඩාත් සුදුසු වෙනවා දුවේ පුතේ මේ සඳහා. පැපොල් ගෙඩියේ සිරස් අතට කැපුමක් යෙදීම පළමු අවස්ථාවේදී සෑහෙනවා පුතේ. නමුත් කැපුම් 3ක් හෝ 4ක් යෙදීම සිදු කරන්න ඕනේ. බලන්න පැපොල් ගෙඩියේ සිරස් අතට කැපුමක් යොදන්නේ. මේ බලන්න. මේ බලන්න. කැපුම් 3ක් විතර මේ දාලා තියෙනවා. මේ කැපුම් 3ක් 4ක් දාලා තියෙනවා. මේ පැපොල් ගෙඩියේ සිරස් අතටයි මේ කැපුම යොදලා තියෙන්නේ. මේ බලන්නකො මේ පැපොල් ගෙඩියේ සිරස් බෙබන කිරි වෑස්සීම සිද්ධ වෙනවා. සිරස් අතටයි මේ පැපොල් ගෙඩියේ කැපුම් යෙදීම සිදු කරන්නේ දරුවනේ මෙහිදී. මේ පැපොල් ගෙඩියේ සිරස් අතට කැපුමක් යෙදීම පළමු අවස්ථාවේදීම සෑහෙනවා. නමුත් කැපුම් 3ක් හෝ 4ක් යෙදීම සිදු කරන්න ඕනේ දරුවනේ. මෙම එක් කැපුමක ගැඹුර මිලිමීටර් 1-2ක් ගැඹුරට තියෙන්න ඕනේ පුතේ. මේ කැපුම් සියල්ල පැපොල් ගෙඩියේ පාදස්තේදී හමු විය යුතුයි. මේ බලන්න පුතේ. මේ කැපුම් සියල්ල මේ බලන්න පැපොල් ගෙඩියේ පාදස්තේදී හමු වෙනවා. මේ කැපුම් සියල්ල දුවේ පුතේ පැපොල් ගෙඩියේ පාදස්තේදී හමු වෙනවා. මේ බලන්න මේ කැපුම් සියල්ල ගෙඩියේ පාදස්තේදී හමු වෙන්න අවශ්‍යයි. කැපුම් සියල්ල ගෙඩියේ පාදස්තේදී හමු වෙනවා දරුවනේ. කැපුම් සඳහා විශේෂයෙන් මල නොබැදෙන වානේ ස්ටේන්ලස් ස්ටීල් වලින් දරුවනේ සෑදූ කැපුම් තලයක් දිග රිටකට සවි කර ගැනීමෙන් හදා ගන්න පුළුවන් ඒක. පළමු රැස් කිරීමෙන් පසු දින 4ක් 7ක් පරතරයක් ඇතිව කිරි රැස් කරන්න පුළුවන්. කිරි ශ්‍රාවය වීම මිනිත්තු 4ක් 6ක පමණ කාලයකදී නතර වෙනවා දරුවනේ. ඒ වගේම කිරි රැස් කිරීම සඳහා ප්ලාස්ටික් හෝ මල නොබැදෙන වානේ බඳුන් තැටි භාවිතා කිරීම මෙහිදී වැදගත් වෙනවා. රැස් කළ කිරි සහිත බඳුන් පොලිතීන් වලින් ආවරණය කරන ලද වැසිය හැකි පියනක් සහිත පෙට්ටියක තැන්පත් කරලා දුවේ පුතේ සෙවන සහිත ස්ථානික තියන්න ඕන. මේ බලන්න. මෙලෙස රැස් කළ කිරි පුතේ කිරි සහිත බඳුන් පොලිතීන් වලින් ආවරණය කරන ලද වහන්න පුළුවන් පියනක් සහිත පෙට්ටියක තැන්පත් කරලා සෙවන සහිත ස්ථානික තියන්න ඕන. කිරි රැස් කිරීමේදී අපද්‍රව්‍ය හා කෘමීන්ගෙන් තොරව පිරිසුදු තත්ත්වයේ කිරි ලබා ගැනීම සිදු කළ යුතුයි. මේ රැස් කෙරෙන අමු කිරි ෆ්‍රෙෂ් ලැටෙක්ස් එක හැකි ඉක්මනින් වියලා ගත යුතුයි දුවේ පුතේ. එහි තෙතමනේ 5% දක්වා අඩු කර ගන්න ඕනේ.
ඊටාම උසස් තත්ත්වයට තේ වියලා ගන්න ලද පැපොල් කිරි මගින් අපිට උසස් තත්ත්වයේ පැපෙන් නිෂ්පාදනය කරගන්න පුළුවන් දරුවනේ. වැදගත් හා සැලකිය යුතු කරුණු කැපුම මිලිමීටර් 1-2ට වඩා වැඩි වුණොත් ගෙඩිය තියෙන යුෂ හා පිෂ්ඨය කිරි සමග මිශ්‍ර වීමෙන් පුතේ පැපොල් කිරි වල තත්ත්වය බාල වෙන්න පුළුවන් පැපෙන් වල. ඒක සුවිශේෂිත කාරණාවක් දරුවනේ මතක තියාගන්න අවශ්‍ය වෙනවා. මේ බලන්න. කැපුම මිලිමීටර් 1-2කට වඩා වැඩි වුණොත් ගෙඩියේ තියෙන යුෂ හා පිෂ්ඨය කිරිත් එක්ක මිශ්‍ර වීමෙන් තත්ත්වය බාල වෙන්න පුළුවන්. යකඩ, තඹ, පිත්තල බඳුන් වල කිරි රැස් නොකළ යුතුයි පුතේ. එහෙම රැස් කිරීමෙන් කිරිවල පැහැය වෙනස් වී ක්‍රියාකාරීත්වය නැති වෙලා යනවා. ගබඩා කිරීමට යොදා ගන්නා පෙට්ටිය වැසිය හැකි වෙන්න ඕනේ. එසේ සෙවණෙහි තැබීම ඉතා වැදගත් වෙනවා. නැත්තම් පුතේ එන්සයිම ක්‍රියාකාරීත්වය නැති වෙලා යනවා. කිරි රැස් කිරීමේදී වියලි කිරි ගෙඩිය මත අමු කිරි සමග මිශ්‍ර නොකළ යුතුයි. එමගින් තත්ත්වය බාල වෙනවා. ආර්ද්‍රතාවයේ වැඩි දියුණුවල කිරි රැස් කිරීමෙන් වැඩි කිරි ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. අමු කිරි සමය ගෑවීමෙන් සම පිලිස්සීම මෙන්ම වෙනත් ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන් නිසා වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ දරුවනේ. අමු කිරි වියලීම drying method of fresh latex පැපෙන් වල ගුණාත්මක ප්‍රමිති තත්ත්ව වියලීමේ ක්‍රමයේ මතයි පුතේ පවතින්නේ. පැපෙන් වල ගුණාත්මක ප්‍රමිති තත්ත්ව පවතින්නේ මේ පැපොල් කිරි වියලීමේ තත්ත්ව මත ප්‍රමිති මත වියලීම සිදු කරන ආකාරය මතයි පුතේ පැපෙන් වල ගුණාත්මක ප්‍රමිති තත්ත්ව පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ සඳහා වියලීමේදී ප්‍රධාන ක්‍රම 3ක් භාවිතා කරනවා පුතේ. හිරුවෙලියේ වියලීම සිදු කරනවා බලන්න දරුවනේ. මෙහිදී කිරි තැටි මත විසිරුවා හැරලා හිරුවෙලියේ වියලීම සිදු කරනවා. මේකෙදි ලැබෙන පැපෙන් තත්ත්වයෙන් බාලයි දරුවනේ. එන්සයිම ක්‍රියාකාරීත්වය පහසුවෙන් නැති වෙන්න පුළුවන් අතර දුඹුරු පැහැගෙන වෙන්න පුළුවන්. මෙහිදී ලබන පැපොන්ටත් ලබා ගන්නා පැපෙන් තත්ත්වයෙන් බාලයි දරුවනේ. හිරුවෙලියේ වියලීමෙන් ලබා ගන්නා පැපෙන් කිරි තැටි මත විසිරුවා හැරලා හිරුවෙලියේ වියදා ගැනීම සිදු කරන්නේ පුතේ. මේකෙදි ලැබෙන පැපෙන් තත්ත්වයෙන් බාලයි පුතේ. එහෙනම් මොකද මේකට හේතුව එන්සයිම ක්‍රියාකාරීත්වය පහසුවෙන් නැති වී යන්න පුළුවන් වගේම මෙහි වර්ණය දුඹුරු පැහැවෙන්න පුළුවන්. උඳුන් වල වියලීම මේ සඳහා මැටි වලින් සෑදූ උඳුන් භාවිතා කරනවා පුතේ. වියලීම සඳහා පැය 4-5ක් ගත වෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ත් 40ත් අතර ප්‍රමාණයක් උෂ්ණත්වය යොදා ගන්නවා. වියලීමට පෙර කිරි පෙරා ගැනීමෙන් උසස් තත්ත්වයේ පැපෙන් ලබා ගන්න පුළුවන්. මේවා වායු රෝධක වැසිය හැකි මැටි බඳුන් හෝ පොලිතීන් ආවරණය කළ ලෝහ බඳුන් වල සිසිල් ස්ථානයක රැස් කරලා තියන්න පුළුවන් දරුවනේ. උඳුන් වල පැපොල් කිරි වියලා ගැනීමයි ඒ අපි කතා කරේ. විශාල පරිමාණයේ නිෂ්පාදන වලදී පුතේ මේ සඳහා රික්තක උඳුන් වැකියුම් අවන් භාවිතා කරන්නේ. ඒවා වලදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 65ත් 80ත් අතර තත්ත්වයක පවත්වා ගන්නවා දරුවනේ. මෙලෙස සාධන පැපෙන් සෙල්සියස් අංශක 50ක උෂ්ණත්වයේ මාස 6ක් 12ක් පමණ කාලයක් ස්ථායීව පවත්වා ගන්න පුළුවන්. මෙන්න දරුවනේ විශාල පරිමාණයේ නිෂ්පාදන වලදී මේ සදා රික්තක උඳුන් වැකියුම් අවන් භාවිතා කරන්නේ පුතේ. ටෙම්පරේචර් එක උෂ්ණත්වය සෙල්සියස් අංශක 65ත් 80ත් අතර අගයක පවත්වා ගනු ලබනවා දුවේ පුතේ. මේ විදිහට සාධන පැපෙන් සෙල්සියස් අංශක 50 උෂ්ණත්වයේ මාස 6ක් 12ක් පමණ කාලයක් ස්ථායීව පවත්වා ගන්න පුළුවන්. විසිරි වියලීම මගින් ස්ප්‍රේ ඩ්‍රයින් මගින් පැපොල් කිරි වියලා ගැනීමේදී මහා පරිමාණ නිෂ්පාදන වලදී භාවිතා කරනවා පුතේ. මේ සඳහා විශාල මුදලක් වැය වෙනවා. මෙමගින් අපිට ඉස්තරම් තත්ත්වයේ පැපෙන් ලබා ගැනීමට අවස්ථාව තියෙනවා දරුවනේ. එහෙනම් මහා පරිමාණ නිෂ්පාදන වලදී භාවිතා කරන්නේ මේ විසිරි වියලීම ක්‍රමය. විශාල මුදලක් වැයෙන ක්‍රමයක් වගේම මෙමගින් ඉස්තරම් තත්ත්වයේ පැපෙන් ලබා ගැනීමට අවස්ථාව තියෙනවා දරුවනේ. පැපෙන් අස්වැන්න පැපොල් වර්ගය කිරි කපන කාලය වගා කරන ප්‍රදේශය හා ශාකයේ තත්ත්වය අනුව වෙනස් වෙනවා. පැපොල් වලින් කිරි ලබා ගැනීමෙන් පසු අපිට පෙක්ටින් ලබා ගන්න පුළුවන්. මේ බලන්න. පැපෙන් අස්වැන්න පැපොල් වර්ගය කිරි කපන කාලය වගා කරන ප්‍රදේශය හා ශාකයේ තත්ත්වය අනුව වෙනස් වෙනවා දරුවනේ. ඒක මතක තියාගන්න. අපි යනවා කෝමාරිකා යුෂ රැස් කර ගැනීම සඳහා. කෝමාරිකා යුෂ රැස් කර ගැනීම සිදු කරන ආකාරය දුවේ පුතේ අපි කතා කරන්න යන්න. බලන්න මනාව වැඩුණු කෝමාරිකා ශාකයක ප්‍රමාණයෙන් විශාල පත්‍රයි දුවේ පුතේ මේ සඳහා තෝරා ගන්න.
ග්‍රෑම් 500කට වඩා බරින් වැඩි පත්‍ර තෝරගන්නවා දරුවෝ. එහිමෙහිදී ශාකයට සවි වූ පත්‍රවලට ඇල කැපුමක් යෙදීමෙන් අපිට තෝරාගත් පත්‍ර ශාකයෙන් වෙන් කර ගැනීම සිදු කරනවා දරුවෝ. විශේෂයෙන්ම ඉන්පසු පත්‍ර නොතරනසේ සෝදලා පළමු කැපුමට 1.25 සිට 2.5 සෙන්ටිමීටර වන විදිහට අඟල් භාගයේ සිට 1 දක්වා පමණ ඉහළින් යුස රැස් කිරීම සඳහා දෙවන කැපුම යෙදීම සිදු කරන්න ඕනේ දරුවෝ. බලන්න දරුවනේ මනාව වැඩුණු කෝමාරිකා ශාකයක ප්‍රමාණයෙන් විශාල පත්‍රයි මේ සඳහා තෝරගන්නේ. ග්‍රෑම් 500කට වඩා බරින් වැඩි පත්‍ර මේ සඳහා තෝරගන්නවා දරුවනේ. එහෙනම් ශාකයට සවි වූ පත්‍රයට ඇල කැපුමක් යෙදීමෙන් තෝරාගත් පත්‍ර ශාකයෙන් වෙන් කරගන්න පුළුවන් ඇලයට යොදන කැපුමක් මගේ. ඊළඟට ඉන්පසු පත්‍ර නොතැලෙනසේ සෝදා පළමු කැපුමට මෙවන් 1.25 සෙන්ටිමීටර් සිට 2.5 දක්වා අඟල් භාගයේ සිට 1ක් පමණ ඉහළින් යුෂ රැස් කිරීම සඳහා අපි දෙවන කැපීම යෙදීම සිදු කරන්න අවශ්‍ය වෙනවා දරුවෝ. හොඳයි දරුවනේ අපි මේ කෝමාරිකා යුෂ රැස් කර ගැනීමට යමු දුවේ පුතේ. මේ බලන්න කෝමාරිකා යුෂ රැස් කර ගැනීම සඳහා මේ සකස් කරලා තියෙන ඇටුමක් මේ ආකාරයට මේ කපාගත්ත මේ තියෙන දරුවනේ කෝමාරිකා පිටි. මේ බලන්න දරුවනේ කෝමාරිකා පිටි අපි නම් කරගමු දරුවනේ. මේ බලන්න ග්‍රෑම් 500ක් පමණ බර නේද දරුවනේ කෝමාරිකා පිටි. මේ බලන්න ආනත ලෑල්ලක් මතයි දුවේ පුතේ තියලා තියෙන මේ කෝමාරිකා යුෂ රැස් කරගන්න වීදුරු බඳුන දරුවනේ බලන්න මෙලෙස ඇලයට කැපුම් යොදා මෙවන ඇලයට කැපුම් යොදලා තියෙන මේ මෙලෙස ඇලයට කැපුම් යොදා ඒවා ආනතෝ තබන ලද ලෑල්ලක් මේ පුතේ ආනතෝ තබන ලද ලෑල්ලක් මතයි දුවේ පුතේ තියලා තබා ඊට පහලින් මේ බලන්න යුෂ රැස් කළ හැකි පරිදි වීදුරු හෝ ප්ලාස්ටික් බඳුනක් තියලා තියෙනවා. යුෂ රැස් කළ හැකි පරිදි පුතේ වීදුරු හෝ ප්ලාස්ටික් බඳුනක් තබා තියෙන අවස්ථාවයි දුවේ මේ පෙන්නුම් කරලා තියෙන්නේ. එහෙනම් බලන්න මෙලෙස ඇලයට කැපුම් යොදා ඒවා ආනතෝ තබන ලද ලෑල්ලක් මත තබා ඊට පහලින් යුෂය රැස් කළ හැකි පරිදි දුවේ පුතේ වීදුරු හෝ ප්ලාස්ටික් බඳුනක් මේ පහලින් තියලා තියෙනවා. යුෂ රැස් කර ගැනීම සිදු කරගන්න ආකාරයයි දරුවෝ. දෙවන කැපුමෙන් පැය භාගයක් පැයකට පමණ පස්සේ තෙවන කැපුම ඊට ඉහළින් යොදන්න පුළුවන් පුතේ. මේ විදියට කැපුම් 5ක් පමණ යෙදීමෙන් අපට යුෂ රැස් කරගන්න පුළුවන්. මෙම යුෂ එවලේම ප්‍රයෝජනයට ගත යුතුයි දුවේ පුතේ. එහෙනම් එසේ නොවේ නම් ශීතකරණයක ගබඩා කරලා තියාගන්න ඕනේ පුතේ. නමුත් පැය 12ක් තුලදී භාවිතයට ගැනීම සුදුසුයි. මේ විදිහට දෙවන කැපුමෙන් පැය භාගයක් පැයකට පස්සේ තෙවන කැපුමත් ඊට ඉහළින් යෙදීම කරන්න ඕනේ දුවේ පුතේ. මේ විදිහට කැපුම් 5ක් පමණ යෙදීමෙන් අපිට කෝමාරිකා යුෂ රැස් කර ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ අනුව පුතේ මේ යුෂ ඉවලේම ප්‍රයෝජනයට ගන්න අවශ්‍ය වෙනවා. එසේ නොවේ නම් ශීතකරණයක ගබඩා කරා තබාගත යුතුයි පුතේ. නමුත් මතක තියාගන්න පැය 12ක් තුලදී භාවිතයට ගැනීම සුදුසුයි. මෙලෙස වෙන් කරගන්නා ලද කෝමාරිකා යුෂ. පුතේ ෂැම්පු රූපලාවන්‍ය ආලේපන වගේම සමහර ඖෂධ නිෂ්පාදනයේදී මේ අමු යුෂ භාවිතයට ගන්නවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී භාවිතා වන තිත්ත අබින් නිපදවීමට කෝමාරිකා යුෂයෙන් සිදු කරනවා දරුවනේ. ඒ වගේම මේ සඳහා යුෂ හිරු එළියේ වියලීම මෙන්ම උඳුන් තුල වියලීමත් සිදු කරනු ලබනවා. එහෙනම් දුවේ පුතේ ෂැම්පු රූපලාවන්‍ය ආලේපන වගේම සමහර ඖෂධ නිෂ්පාදනයේදී මේ අමු යුෂ භාවිතා කරනවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී භාවිතා වන තිත්ත අබින් නිපදවීම කෝමාරිකා යුෂයෙන් සිදු කරනවා දරුවන්. මේ සඳහා යුෂ හිරු එළියේ වියලීමෙන් මෙන්ම උඳුන් තුල වියලීම සිදු කරගනු ලබන කෝමාරිකා යුෂ මගින් සිදු කරන නිෂ්පාදන. හොඳයි ආදරණීය දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 13 වන ශ්‍රේණියේ 13 වන ඒකකයේ 5 වන කොටස නැත්නම් 13 වන ඒකකයේ අවසන් කොටස විදිහට දුවේ පුතේ අපි මේ කතා කරමින් ඉන්නේ. දවනෝන වනජා නිෂ්පාදන ආශ්‍රිතව අපි ලබා ගන්නා නිෂ්පාදන දුවේ පුතේ. ඒ අනුව අවසන් වශයෙන් කතා කරමින් ඉන්නේ අපි ශාක ස්‍රාව එක්රැස් කරගන්න ආකාරයේ විශේෂයෙන්ම අපි කතා කරා දුවේ පුතේ මෙතනදී ශාක ස්‍රාව යටතේ රබර් කිරි අපි ලබා ගන්න ආකාරය. ඒ වගේම දුවේ පුතේ පැපොල් කිරි නිස්සාරණය කරගන්න ආකාරය පැපොල් කිරි
පැපොල් කිරි ශ්‍රාවය ලබා ගන්න ආකාරය සහ කෝමාරිකා ශ්‍රාව ලබා ගන්න ආකාරය පිළිබඳ කතා කරා දුවේ පුතේ. ඊළඟ කොටසින් අපි බලාපොරොත්තු වන ආදරණීය දුවල පුතාලත් එක්ක මේ අනෙකුත් ශාක ශ්‍රාවයන් ලබා ගන්න ආකාරය සහ ඒවා සම්බන්ධ නිෂ්පාදන සම්බන්ධ ආදරණීය දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දරුවනේ ඊළඟ කොටසේ.